බලන්න සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග 20 සෙන්ටිමීටර ඍජු පිරමීඩයක. එතකොට පැත්තක දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි කියලා. හරිද? ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස දීලා තියෙනවා. ත්‍රිකෝණාකාර මුහුණතක් තියෙනවා. ඒකේ ලම්බක උස දීලා තියෙනවා 15 සෙන්ටිමීටර නම්. පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵල. එතකොට ඕගොල්ලෝ බලන්න ඕනේ පුතා මෙහෙම පිරමීඩය අපිට දුන්නාම හරිද? පිරමීඩේ මොනවාද මේ අපිට දීලා තියෙන්නේ? ඍජු පිරමීඩයක්. මේ වගේ ඍජු පිරමීඩයක් තියෙන්නේ. හරිද? මේ ඍජු පිරමීඩේ පැත්තක දිග 20යි සමචතුරස්‍රාකාරයි. එහෙනම් හැම පැත්තක්ම 20 ගානේ තියෙන්නේ. ඒක හරි. ඊට පස්සේ දීලා තියෙන එක හොඳට කියවන්න. ඔය ලම්බක උසද මොකද්ද දීලා තියෙන උස කියලා බලන්න. ඒක දීලා තියෙන මොනවද කියන්නකෝ? මොකේද? ත්‍රිකෝණාකාර මුහුණතක. ඒතර ත්‍රිකෝණාකාර මුහුණතක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ මුහුණත. මේ මුහුණතේ ලම්බක උස දීලා තියෙනවා. ඒක දීලා තියෙනවා 15යි කියලා. ඒක තමයි අපිට ඕනේ මේ ත්‍රිකෝණාකාර මුහුණතේ මොනවා හොයන්නද? වර්ගඵලය හොයන්න. එහෙම නේද කියන්නකෝ? හරිද? මේ ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය හොයන්න අපිට මේක තමයි ඕනේ. ඒකෙදි තමයි මම කිව්ව සමහරවිට මේම ලම්බක උස මෙහෙම දීලා තියෙනවා. එතකොට මේ උස පිරමීඩයේ උස දුන්නොත් මේ දුර මේ 20 හරියටම දෙකට බෙදෙනවා. සමචතුරස්‍රාකාර ආධාරයක්. මේ කැල්ල 10යි මේ කැල්ල 10යි කියලා. මේ උස 8යි කියලා දුන්නොත් පයිතකර සම්බන්ධය දාලා මේක හොයන්න ඕනේ. දැන් මේකේ හිම උවමනා වෙන්නේ නැහැ පුතේ. ඒක තමයි මම කියන්නේ. දැන් මේකේ මේ උස නෙමෙයි දීලා තින්නේ. ලේසියෙන්ම හදන්න පුළුවන් විදිහට තමයි දීලා තියෙන්නේ. හරිද? එහෙනම් මේකට ලියන්න පුළුවන් පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵල. මොකද පතුලේ වර්ගඵලය එකතු කිරීම 4 ගුණයක් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵල. 4 ගුණයක් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵල. එහෙනම් පතුලේ වර්ගඵලය ඔයගොල්ලන්ට දන්නවා 20 වැඩි කිරීම 20. 20 සෙන්ටිමීටර වැඩි කිරීම 20 සෙන්ටිමීටර වැඩි කරපුවාම අපිට හම්බ වෙනවා 400යි. නේ? එයාට එකතු වෙන්න ඕනි 4 ගුණයක් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය. ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලයෙන් අපි භාග්‍ය වැඩි කිරීම ආධාරකය 20යි වැඩි කිරීම ලම්බක උස 15යි. භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බක උස. එහෙනම් මෙතන මේකට මේක කැපෙනවා 10යි. 10 වරක් මෙතන 15 150යි. 150ව 4ක් 150ව 2ක් 300යි 600යි. එහෙනම් 600 18 එකතු කරපුවා මේ 400ට එකතු කරපුවාම 1000යි वर्ग सेंटीमीटर කියලා අපිට ලැබෙනවා බොහොම ලේසියි. හරිනේ එක. හදපු එක හරිනේ පුතේ. right. ඊළඟ එක බලන්න ලියා ගන්න ඕන නම් කියන්න මට. right. ටක් ගාලා ලියා ගන්න. ඔයගොල්ලෝ මම කේතියේ පෘෂ්ඨ වර්ගඵලයට සූත්‍රය ලියවුවාට පස්සේ ඒක පොඩියට රූපයක් ඇඳලා ඔයගොල්ලෝ පාඩම් කරන තැන අලවලා තියාගන්න පුතේ. හරිද?
සමහර ඒගොල්ලන්ට මතක නැහැ ටික කාලයක් යනකොට. හරිද? මම ඕගොල්ලන්ට පරිමාව තියෙන පාඩම් ටික කරද්දී හරිද? මොනවාද? කේතුවක පරිමාව, පිරමීඩ් එක පරිමාව, හරිද? එතකොට ගෝලයේ පරිමාව ඒවා ටික මම කරනවා. ඒවා ටික හරි ලේසි ගණන් ටිකක් තියෙනවා. හරිද? සූත්‍ර ටික බොහොම ලේසියෙන් මම හැදෙන විදිය කියනවා. සුළු කරනවා බොහොම ලේසියෙන්. ඒක නිසා ඒවා හොඳට මතක තියාගන්න විභාගෙට ගණන් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවද මේ ටර්ම් එකේ හරිද? يعني මේ ඊයේ පෙරේදා O level ලියන ළමයි ලිව්වනේ පේපර් එක. ඔයගොල්ලෝ දන්නවද මම දීපු ඊට ඉස්සෙල්ලා දවසේ දීපු පේපර් එකේ ගණන් දෙකක් තිබුණා. ඒ ගණන් දෙක ඒ විදිහටම තිබුණා. වට ප්‍රස්ථාරය ගන්න එහෙම්මම තිබුණා. තව මොකක්ද ගන්නක් තියුනේ? වට ප්‍රස්ථාරය ගන්නයි. තේරෙනවද? ඒ කියන්නේ පොඩ්ඩක්වත් වෙනස් නැහැ. ඒ ගන්න තියුනේ මෙහෙම අංශක 30ක කෝණයක් තියුණා. මම දීපු ගන්නේ රාබු කියලා තියුනේ මේකේ තියුනේ බණ්ඩක්ක කියලා. මෙතන අංශක 90ක් තියුණා. මේ කෝණේ සමානව දෙකට බෙදිලා තියුණා. මේක x මේක x දීලා මෙතන 90යි. බොහොම ලේසි ගන්න. හරිද? ඒ ගන්නම තියුණා ඒ විදිහට. ඒ වගේම තව ගන්නක් තියුණා. ඉතින් ඒවට සමහර මිනිස්සු හිතියේ නැහැ. අඩුම ගන්න ඒක හරි බලාගෙන ගියා නම් ඒ මිනිස්සු කරා ගන්න. මොකද ගොඩක් ඈත නෙමෙයි. දැන් මට ගොඩක් ඈත නම් මට ඇත්තටම මතකයි. හරිද? මේ යන්න විභාගෙට ඉස්සෙල්ලා දවසේ හරි දවස් දෙකක් ඇතුළත කරපු පේපර් එක. ඒකේ ගන්නම තිබුණා. ඒ ගණන් දෙකක් තිබුණා. අනිත් එක මට මතක නෑ මේ බොහොම ලේසි. එතකොට ප්‍රස්ථාර ගන්න ඒක මම අනන්ත සැරයක් කරපු ප්‍රස්ථාර ගන්න. මේමයි මේ සූත්‍රය හැදෙන්නේ මේකයි මෙහෙම හැදෙන්නේ කියලා කිහිප සැරයක් කියලා දීපු ගන්න. ඉතින් ඒවට ඉන්නේ නැතුව ගිහිල්ලා ඇවිල්ලා කේන්ද්‍රී ගානකොට වැඩක් නෑ කතා කරලා මට ඇත්තටම හරි දුකයි. ඒ මිනිස්සු එක එක මම එක කිව්වේ නෑ. මම දැක්ක ඒ මිනිස්සුන්ගේ ස්ටේටස් දාලා තියෙනවා. මට හිතා ගන්න බෑ. ඉතින් ඇයි මේ මිනිස්සු මෙහෙම කියන්නේ? එක්කොන් ස්ටේටස් දාලා ඉන්නවා ඉගෙන ගන්නෙ නෑ. ඕක තමයි වෙලා තියෙන්නේ. නේ? මොකද මම කාගේවත් ස්ටේටස් මම බලන්න යන්නෙත් නෑ. නමුත් මට කතා කරලා ඉඳන් කියනවා සර්ගේ ළමයි මේ ස්ටේටස් දාලා තියෙනවානේ මෙහෙම. ඊට පස්සේ තමයි මම බැලුවේ මොක්කුද මුන් ටික කියලා. නේ? ඒ නිසා ඒ තත්ත්වයට තමාලාපත් වෙන්න එපා. ලියන මිනිස්සු ටික ලියලා ලස්සනට සද්ද නැහැ. හරි? නෑ පිරමීඩයේ උස කිව්වම පුතා පිරමීඩයේ ලම්බක උස දෙන්නේ. පිරමීඩයේ මුහුණතක උස දුන්නොත් දැන් පිරමීඩයේ උස කිව්වම මේක තමයි උස. පිරමීඩයේ ලම්බක උස මේ උස තමයි දෙන්නේ. හරි? පිරමීඩයේ ත්‍රිකෝණාකාර මුහුණතක නම් කියනවා මුහුණ ත්‍රිකෝණාකාර මුහුණතේ උස කියලා කියනවා. එතකොට ඒක විශේෂම කියන්නේ. අතනදී කියන්න අවශ්‍ය නැහැ පිරමීඩයේ උස කියපුවම මේක තමයි උස. තේරුණාද? මේවා ඔයගොල්ලන්ට මීට වැඩි ලේසි විදියට මට කියලා දෙන්න තියුණා මොකද ඒවා පාඩමෙන් අයින් කරලා දාලා තියෙන්නේ. හරිද? ඉස්සරව ළමයින්ට කියලා දෙනවා මේ පිරමීඩ තුනක් එකතු කරලා පුතේ හදන්න පුළුවනි මොනවාද ඝනකාභ්‍යයක් ඝනකයක් එහෙම හදන්න පුළුවන්. තේරෙනවද? ඒවා ටික එහෙම එකතු වුණාම ඔය වගේ එකක් තමයි තියෙන්නේ. මෙහෙම අපි ගත්තොත් ඝනකයක් හරිද? මේකේ මේ එක මේ පතුල ඉඳලා පතුල කියලා අපි ගත්තොත් එතන ඉඳලා මේක මේ වගේකට ඇඳපුවාම ඔයින් තුනක් එකතු වුණාම හම්බ වෙනවා ඝනක. තේරෙනවද? ඒක ඔක්කොම ගලවලා දාලා තින්නේ ඒක මම ඒක ඕනනම් මම ඔයගලන්ට හේතු වෙදි කියලා දෙන්න. මේ ඒක ඔක්කොම අපරාධ ගලවලා දාලා තියෙන්නේ. ඉතින් ගුරුවරුන්ට මට දන්නේ එහෙම නිසාද කියලා උගන්න ගන්න බැරි නිසාද කියලා අයින් කරලා දාලා තියෙන්නේ. බලමු අපි ඒව කතා කරගෙන යමු පාඩම පුරාවට. right. ඊළඟට බලන්න කිවෙන එකද අපි හදන්නේ? දෙවෙනි එකනේ. right. දෙවෙනි එක බලන්න දෙවෙනි එක කියනවා හොඳයි පුතේ.
පැත්තක දිග 8 සෙන්ටිමීටර වූ සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත ඍජු පිරමීඩයක්. හරිද? අපිට ඔක්කොම තියෙන සමචතුරස්‍රාකාර ආධාරක තියෙන පිරමීඩ තමයි අපිට තියෙන්නේ මේ පාඩම පුරාවටම. සමචතුරස්‍රයක් උනේ නැත්තම් ඕගොල්ලන්ට දෙනවා පංචාශ්‍රයක් හරි සවිධි පංචාශ්‍රයක් හරි මොකක් හරි ඒකේ ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට සවිධි පංචාශ්‍රයේ ආධාරකයේ වර්ගඵලය දෙනවා. තේරෙනවද? right. එහෙනම් පැත්තක දිග 8ක් වෙච්ච සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මූණතක ලම්බක උස එකෙක් දීලා තියෙනවා. ඒකේ ලම්බක උස දීලා තියෙනවා 20යි කියලා. ඉතින් අරකම තමයි හදන්න තියෙන්නේ. නේ? එහෙනම් බොහොම ලේසියෙන් අපිට හදන්න පුළුවනි. මෙම පිරමීඩය මේ ත්‍රිකෝණාකාර මූණත මේකේ ලම්බක උස දීලා තියෙනවා 20යි කියලා. එමනේ ත්‍රිකෝණාකාර මූණතේ ලම්බක උස 20යි. පැත්තක දිග 8යි කියලා දීලා තියෙනවා. මේක අපිට පෘෂ්ඨ වර්ගඵලය ලේසියෙන් ලියන්න පුළුවන්. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ නේද? පතුලේ වර්ගඵලය 8 සෙන්ටිමීටර වැඩි කිරීම 8 සෙන්ටිමීටර. ඔයගලන්ට දන්නවා පතුලේ වර්ගඵලය 8 64යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. ඒකට එකතු කරන්න ඕනේ ත්‍රිකෝණාකාර මුහුණත් 4ක්. 4 ගුණයක් ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය. ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය අපිට හම්බෙන්නේ භාගය වැඩි කිරීම ආධාරකයේ 8යි වැඩි කිරීම ලම්බක උස. ඔක තමයි. එහෙනම් මෙයා කැපෙනවා 10යි 8 වරක් 10යි 80යි. 80 ඒවා 4ක් අපි වලපුවාම අපිට හම්බෙනවා කීයද? 80 දෙකක් 108යි 320යි. 320යි 64යි එකතු කරපුවම 380යි 384යි. හරිනේ? right. ටක් ගන්න ගියා. ස්කෑන් පුතේ. ඉස්සලක තේරුන්නේ නැත්නම් එහෙනම් මේක තේරුන්නේ නැත්නම් පතුලේ වර්ගඵලය අපි හොයන්න ඕනේ. පතුලේ වර්ගඵලය හරිද? පතුලේ වර්ගඵලය 8 වැඩි කිරීම 8. ඒක හරිද කියන්නකෝ. right. මේ ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය හොයන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. හරිද? එතකොට භාගය වැඩි කිරීම ආධාරක වෙනුවට 8 තියෙන්නේ වැඩි කිරීම ලම්බක උස වෙනුවට 20 තියෙන්නේ. එතකොට එනවා ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය. ඒ වගේ මූණත් 4ක් තියෙන හින්දා මේක වටේට ඒක මම 4ෙන් වැඩි කරා. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. වැඩි කිරීම 4. මෙතන කැපෙනවා මේකට මේක කැපිලා 10යි 10 වරකට 80යි. එක ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය 80යි. 80 වටේට තියෙනවා 4ක්. එහෙනම් 80 4ක් කීය දෙන්නේ? 320යි. හරිද? එහෙනම් 320යි 64යි එකතු කරාම 384යි කියන්නේ. මොනාර තේරෙන්නේ නැත්නම් කියන්න. ඕන මැටි ප්‍රශ්නයක් අහන්න. එන්නද ඉගෙන ගන්න ඉන්නේ. අවධානයෙන් ඕන දෙයක් අහන්න ඕගොල්ලෝ. නොතේරෙන දෙයක් මම පැහැදිලි කරන්නම්. හරිද එක? makan nang
කවුරුත් තියනවද නැහනේ? right. බලන්න ඊළඟ එක. ඊළඟ එකේ කියනවා හරිද? තුන්වෙනි එකේ ආධාරකයේ පැත්තක දිග 16 සෙන්ටිමීටර වූ ඍජු පිරමීඩයක ඍජුස දැක්කනේ? යසිත් ඉන්නවද? යසිත් ඉන්නවට පේන්නේ නැහැ මට වීඩියෝ එක. මූණ වැහෙන්න ඔන් කරලා තියෙන කියලා මම දන්නවා. ඔන් කරලා තියුණාට ඒක ඔන් කරලා තියෙන තැන තමයි ඉන්න තැන තමලා ගෙදර ඔත්තන විතරද තියෙන්නේ ඉන්න. මූණට එළිය වැටෙනවා මූණ පේන්නේ නැහැ. මම දන්නේ නැද්ද තමලාගේ හැටි. right. මේක තමයි පුතේ යසිත් දැන් වා කියපු එක මේක තමයි. දැක්කනේ? පිරමීඩයේ උස කියලා යා දීලා තියෙන්නේ. දැක්ක නේද? පිරමීඩයේ උස කියලා කියපුවම හෝ පිරමීඩයේ ඍජු උස කියපුවම පුතේ ඕක තමයි එන්නේ. ඕක පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මූණතේ ලම්බ කුසවයි. මොකද මේක අපිට අවශ්‍ය වෙනවා ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය හොයාගන්න. එතකොට ඔයා දන්නවා මේ උස අපිට දුන්නා නම් මේක මේ විදියට මේක ඇතුලේ මෙන්න මේ වගේ මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා මම යපු වීඩියෝ එකේ මේ ත්‍රිකෝණාකාර මූණතේ මේ ලම්බ කුස කරණයක් වෙන ඍජුකෝණී ත්‍රිකෝණයක් මේක ඇතුලෙන් හදාගන්න පුළුවන්. තේරෙනවද? එතකොට මේක අපිට දීලා තියෙන එකේ ආධාරකයේ පැත්තක දිග 16ක් වුණාම පුතේ මේක මතක තියාගන්න ඕනේ සමාන කැලි දෙකකට කැඩෙනවා. මේක වෙන්නේ ඍජු පිරමීඩයේ විතරයි. තේරෙනවද? මේ පාදය හරියට මේක ඇතුළේ මේක හරියටම මේකේ මේ මුළු ටික මෙහෙම එකතු මේ යා කරපුවාම මෙන්න මෙතන හරහා කැපෙනවා. තේරෙනවද? මේක හරහා හරියටම කැපෙනවා. ඔහොම කැපෙනවා. ඔහොම කැපෙද්දි මේකයි සමාන වෙනවා මේකයි සමාන වෙනවා. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර මේ පාදය 16 හරිද? දෙකකට කැඩෙනවා පුතේ හරියට. එතකොට 16 දෙකකට කැඩලා මේ කැල්ල 8යි මේ කැල්ල 8යි කියලා කැඩේ. තේරෙනවද? ඒ ලක්ෂණය මතක තියාගන්න. තේරෙනවද? නිකන් හරි කියලා දෙන්නම් වාලේ එක ගන්න එපා. ඕක තමයි ඔක තියෙන ලක්ෂණය. හරි? එතකොට මට ඔයගොල්ලෝ ඉන්නකොට තමයි ඔයගොල්ලෝ බලන්න ඇතින් ලයිට් බෝඩ් එකේ මම කොච්චර කෙටියෙන් කියලා දෙනවද කියලා. ඔතන ඔයගොල්ලෝ මට මායික පේන්න ඉන්නකොට තමයි මට දේවල් කියන්න හිතේ. මෙහෙමයි කියලා කියන්න හිතේ. එතකොට මේකයි මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට මේකේ උස දීලා තියුණා සෙන්ටිමීටර් 6යි කියලා. එතකොට මේ උස 6යි කියලා තියුණාම මෙන්න මේ ත්‍රිකෝණ කැලලට පයිතකට සම්බන්ධය අපිට දාන්න පුළුවන්. මේක අපි x කියලා ගත්තොත් හරිද? බද්ධ පාදවල වර්ගවල එකතුව කර්ණ වර්ගයට සමාන වෙනවා පුතේ. එහෙනම් 6 වර්ගයයි 8 වර්ගයයි x වර්ගයට සමාන වෙනවා පයිතකට සම්බන්ධයට. මේ ත්‍රිකෝණ කැල්ල අපි එළියට ගත්තාම මෙහෙම තියෙන්නේ. මේ කැල්ල 8යි, මේ කැල්ල 6යි, එහෙනම් මේ කැල්ල x. ඔන්න ඔය එකක් තියෙන්නේ. මෙතන අංශක 90යි. ඇයි ලම්බ කෙනේ බලලා තියෙන්නේ? තේරුණානේ? එහෙනම් 6 වර්ගය 36යි, 8 වර්ගය 64යි, x වර්ගයට සමාන වෙනවා. මේ දෙක එකතු කරපුවම 100යි. x බලන්න කියපුවාම 100 කියන එක අපි වර්ගමූලය ගන්නවා. 100 වර්ගමූලය අපි දන්නවා 10යි සෙන්ටිමීටර. හරි. එහෙනම් දැන් දන්නවා අපි මේකේ ත්‍රිකෝණාකාර මූණතේ නේද? මෙන්න මේ ත්‍රිකෝණාකාර මූණතේ ලම්බ කුස දැන් අපි දන්නවා. ලම්බ කුස 10. දැන් අපිට ලියන්න පුළුවන්. එහෙනම් පිරමීඩයේ පෘෂ්ඨ වර්ගඵලය පතුලේ වර්ගඵලය නේ? පතුලේ වර්ගඵලය නේ? එකතු කිරීම 4 ගුණයක් ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය. ඔක තමයි තියෙන්නේ. එහෙනම් පතුලේ වර්ගඵලය ගන්න අපි දන්නවා 16 වැඩි කිරීම 16. නේ? 16 වැඩි කිරීම 16. ඒකට එකතු වෙන්න ඕනේ 4 ගුණයක් ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය ගන්නේ භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ කුස. භාගය වැඩි කිරීම ආධාරකය 16. වැඩි කිරීම ලම්බ කුස අපි දැන් හොයාගත්තා. කීයයි කියලා? 10යි. තේරුණාද? බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. ඒ අනුව 16 16 වැඩි කරපුවම කීයද එන්නේ? 256යිද?
මෙයාට කැපෙනවා 8යි. 8 වලක් 10 80යි 84ක් 320යි. හරි. 320යි 500 286 එකතු කරාම 550යි 570යි 576යි. හරිද කියන්නකෝ? හරිද? right. 576යි. right. ටක් ගාලා ලියාගන්න පුතේ. අමිෂ මයික් එක වහන්න පුතේ. ඉක්මන් කරන්න. තරුෂි ඉන්නවද ගියාද පුතා? තරුෂි එක ගිහිල්ලාද කොහෙද? හරි 33ක් හිටියා එක මම මේ බැලුවේ අවිෂ්කරන් ඉන්නවනේ කරන්ට් එක නැහැ කී පැත්තේ. කියන්න පුතා. කියන්න ඇහෙනවා මට. චාර්ජර් නෑ ඔක්කොම ගෙමු. හරි හරි. මම රෙකෝඩින් එකක් දාලා තියෙන බලමු මම ෂෙයා කරන්නම් හැබැයි ටිකක් පරක් වෙයි යා. හරි පුතා එහෙනම් ඔයාට මේක ඕනනම් වහගන්න වීඩියෝ එක මේ මම රෙකෝඩින් එකක් දාන්න. right. හරි පුතා. හරි ඕෆ් කරගනි. ඔක්කොමලා ටික මේක මේවල නැහැ කියලා ඔක්කොම ඕෆ් කරගන්න හදන්නේ. ඕෆ් කරගන්න. right. අපි ඊළඟ හදමුද කියන්නකෝ. right. බලන්න. මම දැන් කීප දෙනෙක් ඉන්නවනේ පොඩ්ඩක් යන්න වෙලාසන කරන්ට් එක මෙයා වෙන නිසා මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයගලන්ගේ. පුතා මයික් එක ඔෆ් කරගන්න. හරිද? ඔයගලගේ ටියුට් එකේ තියෙනවා හරිද? කේතුවක පරිමාව කියලා. පොඩ්ඩක් ඒක පෙරලා ගන්න. හරිද? හත පිටුව. හරි. right. පෙරලා ගන්න. මම මේක පොඩ්ඩක් කේතුවේ කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය හදන හැටි මම ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න. හරිද? බලන්නකෝ. හරි. මේ වගේ එකකට අපි කියනවා හත පිටු පුතා. හරි. මේ වගේ කේතුවක් තියෙනවා. පේනවද කියන්නේ?
මේ කේතුවේ අරය කියන්නේ මේක පුතා. කේතුවේ අරය කේතුවේ උස කියන්නේ මේක. මේක කේතුවේ ලම්බක උස. හරිද? කේතුවේ මේකට කියනවා අපි ඇල උස කියලා. ඇලදාරය එහෙම නැත්නම් ඇල උස කියලා කියන්නේ ඕක. කියන්න තේරුණාද නැද්ද කියලා ඒ ටික? හරි. මේ කේතුවේ ඔව්ද? මේ කේතුවේ මේ වටේට තියෙන පෘෂ්ඨයට කියනවා අපි වක්‍ර පෘෂ්ඨය කියලා. හරිද? බලන්නකෝ. දුව මට මාකර් එකක් මේ මේව එකක් ගෙවන්න. කතුරක්. right. බලන්නකෝ. මෙතන මෙන්න මේ වගේ අපි ගත්තොත් රවුමක්. හරිද? මේකෙන් අපිට කෑල්ලක් අයින් කරන්න පුළුවන්. හරිද? එනවනේ බලන්න. හරි. මේ වගේ අපිට කෑල්ලක් අයින් කරන්න පුළුවන් මේක කෑල්ල මේ අනිත් කෑල්ල. එනවනේ. මේකේ දැන් මේ තියෙන මේ කෑල්ලේ මේ තියෙන දාර දෙක මෙන්න මේක සහ මේක මෙහෙම අපිට හේතු කරන්න පුළුවන්. හේතු කරපුවාම ඔයගලන්ට පේනවා දැන් මන් ළඟ තියෙන මේක ඇවිල්ලා මොකද්ද? මේක තියෙන්නේ නිකන් අර කේතුවක හැඩයක් තියෙන. ඒතර මේ කේතුව හදන්නේ පුතේ මේ කේන්ද්‍රික ඛණ්ඩයකින්. මේක ඇවිල්ලා කේන්ද්‍රික ඛණ්ඩ. හරිද? මේක බලන්න. මේ අර ඒක ඉතුරු කෑල්ල. මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්. මේකනොත් හදන්න පුළුවන් කේතුවක්. මේක මේ දාරේ මම මෙහෙම එකතු කරපුවාම පේනවනේ. පේනවනේ. හරිද? ඒකනොත් අපිට කේතුවක් හදාගන්න පුළුවන්. පැහැදිලිද නැද්ද කියන්නකෝ? right. ඒ අනුව හරිද? ඕගොල්ලන්ට මේ පේන කේතුවේ මේ වටේ තියෙන පෘෂ්ඨයට කියනවා අපි වක්‍ර පෘෂ්ඨය කියලා. මේ කේතුවේ වටේට තියෙන පෘෂ්ඨයට අපි කියනවා වක්‍ර පෘෂ්ඨය කියලා. මේ යට තියෙන එකට අපි කියනවා මොකක් කියලාද? වෘත්තාකාර තල පෘෂ්ඨයක්. එතන මේ කේතුව හැදිලා තියෙන්නේ මේ මොනවාද මේක? කේතුව හැදිලා තියෙන්නේ මොකෙන්ද එනක්? කේන්ද්‍රික ඛණ්ඩයක්මයි මොනවාද? වෘත්තාකාර තල පෘෂ්ඨයක. මේ ඇවිල්ලා පතුල. හරිද? මේක ඇවිල්ලා වටේ. වටේ අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ එකකින්. නෑ? ඔන්න ඔයගේ කැල්ල. දැන් අර මං ඉස්සෙල්ලා වම් පෙන්නුවේ. දැන් මේකෙන් ඕන තරම් කැල්ලක් අපිට අයින් කරන්න පුළුවන්. තේරෙනවද? අපිට පුළුවන් මෙන්න මෙහෙම කැල්ලක් අපිට ඕම අයින් කරන්න. හරි. ඔයගේ තියෙන්නේ පේනවනේ. එතකොට මේකේ මේ දාර දෙක සම්බන්ධ කරපු ගමන් මේක දැන් ඉස්සෙල්ලා එකට වැඩිය පේනවනේ. ඉස්සෙල්ලා මම හදපු කේතුවට වැඩිය උස වැඩි වුණා. දැනනද? අර කලින් ඔයගලන්ට පෙන්නපු මේ කේතු කැල්ලේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසෙන් දැනනද? මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ මේ දෙක යා කරපුවම මේ දාරවල දෙක අපි ඔහොම එකතු කරපුවම මේ විදියට දැක්කනේ එයාගේ උස කොහොමද? එතකොට මේකේ මේ උඩ කැල්ල කපලා දාපුවාම
මොකද අපිට හම්බෙන්නේ? බාල්දියක් හම්බෙන්නේ. දැනනද? එතකොට මේක තමයි බාල්දිය අදන මිනිස්සයා නේද යකඩ කෑල්ල කපා ගන්න මෙන්න මේ විදියට. මේ විදියට මේ වගේ කෑලි කෑලි ටිකක් එකතු කරලා යටට ගහනවා අඩියක්. කපුවම් බාල්දියක් තියෙනවා. එහෙනම් එතකොට ඒක අපිට එච්චර අදාළ වෙන්නේ නැහැ. මේක ගැන තමයි මම කතා කරන්නේ. බලන්නකෝ. එහෙනම් මේ කේන්ද්‍රක ඛණ්ඩයෙන් තමයි පුතේ මේ කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හැදිලා තියෙන්නේ. දැන් මම අහන ටිකට පැහැදිලිව මට උත්තර ඕන. මේ කේතුවේ මේක ඇවිල්ලා ඇලදාරේ. ඇලදාරේ මොකෙන්ද සමාන වෙන්නේ කියන්නකෝ මේකේ? අරයට සමාන වෙන්නේ. මෙන්න මේකට සමාන වෙනවා නේද? මේකේ අරයට මේ ඇලදාරේ සමාන වෙනවා. ඒක නිසා තමයි අපි අර නේද? මේක මේම අපි සම්බන්ධ කරපු ගමන් දැක්කනේ? කේතු ඇලදාරේ උනේ. තේරෙනවද? ඇලදාරේ උනේ ඒක තමයි. ඇලදාරේ කියන්නේ කේන්ද්‍රක ඛණ්ඩේ නම් මොනවාද? අරය. ඒක පැහැදිලිද කියන්නකෝ? right. හොඳයි. එතකොට මේ වගේ කෑල්ලකින් හදපු නිසා මේ කෝණය අපි දන්නේ අපි හිතමු මේක θ කියලා. එතකොට මේ දිග කේතුවේ මොකද්ද? මෙන්න මේ කේතුවේ මොනවාද? පරිධිය. කේතුවේ පරිධිය. කේතුවේ අරය R. කේතුවේ අරය මොනවාද? R. අරය වෙච්ච මේ කේතුවේ පරිධිය අපිට ලියන්න පුළුවන් මොකක් කියලාද කියන්නකෝ පුතේ? 2πr කියලා ලියන්න පුළුවන්. හරිද? මේක මොකක්ද? මේක මොකක්ද? මේක මොකක්ද අපිට උතර මේක ගන්න? මේක අපි ගන්නවා 360න් කොච්චර? 360න් θ වැඩි කිරීම 2πr. එතකොට r වෙනුවට මොකද්ද දාන්නේ කියන්නකෝ මේකේ? l කේන්ද්‍රික ඛණ්ඩයක ඔබතේ කේන්ද්‍රික ඛණ්ඩයක චාප කැලේ දිග ඔයගොල්ලෝ හොයාගෙන තියෙනව නේද? මොනවාද? 2πr. මේ ඇවිල්ලා වෘත්තයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් නම් එයාව අපි 360න් බෙදලා කෝණයෙන් වැඩි කරනවා. කෝණේ θ. කෝණේ දන්නේ නැති නිසා යක් හිතලා. දාලා මෙතන r වෙනුවට අපි මොනවද දාන්නේ? මේකේ අරය r නෙමෙයි. මේකේ අරය l. ඒ නිසා l දාන්න. alright. එහෙනම් මෙතනට මම දානවා මම එතනට ආදේශ කරලම තියන්නම් පුතා. එහෙනම් මම මෙතනට මම ඒක ආදේශ කරනවා. හරිද? 360න් θ වැඩි කිරීම 2πl. එතකොට බලන්න මෙතන දීලා තියෙන මේ චාප කැලේ දිගයි 360න් θ වැඩි කිරීම 2πl කියන මේ උත්තරේ මේකේ තියෙන මේ උත්තරේ දෙකම මොකද වෙන්නේ? දෙකම සමානයි. නේද? මේකයි මෙන්න මේ කැලේ දිගයි දෙකම සමානයි නේද කියන්නකෝ? එහෙනම් මම මෙතන දානවා සමානයි මේ උත්තරේ. 360න් θ වැඩි කිරීම 2πl. හරිද කියන්නකෝ? ඔබ තේරුණාද නැද්ද මොකටද? මේකේ ඇවිල්ලා මේ කේතුවේ පතුලේ පරිධිය 2πr. අරය r වෙච්ච නිසා 2πr. මේ චාප කැලේ දිග 360න් θ වැඩි කිරීම 2πl කියලා තමයි එන්නේ. හරිද කියන්නකෝ? right. මේකේ දැන් මම හොයන්න යන්නේ පුතේ මේ කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. හරිද? මේ කේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එතකොට මේකේ මේ ඇතුලේ වර්ගඵලය තමයි හොයන්නේ. හරිද? මේ ඇතුලේ වර්ගඵලයට මොකක්ද ලියන සූත්‍රය කියන්නකෝ මම?
ඔව් වෘත්තක වර්ගඵලය නම් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 5r වර්ගය කියලා. වෘත්තක වර්ගඵලය 5r වර්ගය. ඉගෙනගෙන තියෙනවානේ. අර r වෙච්ච වෘත්තක වර්ගඵලය ඉගෙනගෙන තියෙනවානේ. ඔව්. එතකොට කේන්ද්‍රක ඛණ්ඩයක් නම් මෙතෙන්ට අපි දැම්මේ මොකද්ද? මේක 360න් බෙදලා කෝණයෙන් වැඩි කරුවා. එම් වැඩි කරන්නේ මතක් කරගන්න. ඔව් එහෙනම් 360න් θ වැඩි කිරීම 5r වර්ගය කියන සූත්‍රය තමයි අපි පාවිච්චි කරේ කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් මේකට මම ලියන්නේ මොකද්ද සූත්‍රය කියන්නකෝ? වර්ගඵලයට මේ මොකද්ද ලියන්නේ මම? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට. ඔව් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මෙතන පේනවද මෙතන මම ලියන එක? පේනවනේ? හරි. මේකට මම ලියන්නේ ඇතුළට ඔක්කොන්ටම කේන්ද්‍රක ඛණ්ඩයේ වර්ගඵලය අංශක 360න් මේ කෝණය අපි දන්නේ නැහැ θ 5r වර්ගය. එතකොට r වෙනුවට මේකේ තියෙන්නේ මොනවාද තියෙන්නේ? l තියෙන්නේ. එහෙනම් 360න් θ වැඩි කිරීම 5l වර්ගය කියලා තමයි ඕකේ තියෙන්නේ. හරිද? එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. මේ θ තමයි කරදරේ පුතේ. මම කරන්නේ හරිද? හොඳට බලන්න. පේනවනේ මෙතන? මෙතන තියෙන θ මේකෙන් මම උක්ත කරලා මේකට ගෙනල්ලා දානවා. බලන්න මට මේක θ උක්ත කරන්න පුළුවන්. මේකේ θ මේ පැත්තේ තනි කරද්දී මේ 360 උඩට යනවා 2.5r වැඩි කිරීම 360 මේ 2.5l කියන එක මේක යටට එනවා. 2.5l කියන එක යටට එනවා මේ පැත්තේ θ තනි වෙනවා. හරිද කියන්නකෝ ලියපු එක? බෙදීම වැඩි කිරීමේදී උඩට යනවා වැඩි කිරීම බෙදීම වෙද්දී යටට යනවා. උඩ තියෙන පද යටට එනවා යට තියෙන පද උඩට යනවා. ඒක පැහැදිලිද කියන්නකෝ? ඔව්. මෙතන දැන් කැපෙන ඒවා කපන්න පුළුවන් බලන්න පුතේ. දෙකට දෙක කපන්න පුළුවන් 5 වලට 5 කපන්න පුළුවන් මොනවද ඉතුරු වෙන්නේ කියන්නකෝ? r එක ඉතුරු වෙනවා 360 ඉතුරු වෙනවා l ඉතුරු වෙනවා. එහෙනම් ඔව් එහෙනම් 360යි r යට l කියලා අපිට හම්බ වෙනවා θ වෙනුවට. මේක මම පුතේ ගෙනල්ලා මෙන්න මෙතන ආදේශ කරනවා. θ වෙනුවට ගිල්ලා දාන්න. නේද? θ වෙනුවට මම ගිල්ලා දානවා. මොනවාද මම ගිල්ලා දාන්නේ? θ වෙනුවට 360යි පේනවනේ? 360යි r යට l θ වෙනුවට ගිල්ලා දානවා 360යි r යට l. යටින් එනවා මොනවාද? 360 එනවා 5 එනවා උඩින් l වර්ගය උඩින් එනවා. මෙතන 360ට 360 කැපෙනවා පුතේ. l එකකට මෙතනින් l එකක් කැපිලා l එකක් ඉතුරු වෙනවා. එහෙනම් මෙතන ඉතුරු වෙනවා r යි 5 l යි. එහෙනම් මට ඉතුරු වෙනවා 5r l කියලා. ඔන්නෝක තමයි මේ කේතුවක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. වටේ ටිකේ පතුල නෙමෙයි වක්‍රපෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේක. එම් හරිය නේද කියන්නකෝ? කියන්නේ ඒ කේතුවේ කේතුවේ පුතේ මෙන්න මේ කෑල්ල. මේ කෑල්ලේ වර්ගඵලය කියන්නේ වක්‍රපෘෂ්ඨය. මේ කේතුවේ වක්‍රපෘෂ්ඨ එකයි වෘත්තාකාර තල පෘෂ්ඨයක් තියෙනවා. තේරෙනවද? තලයක් තියෙන එක දැන් මගේ මේකේ නෑ. වෘත්තාකාර තල පෘෂ්ඨයක් තියෙනවා. තල පෘෂ්ඨය නෙමෙයි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට හම්බ නැහැ. ඒක මොකේදද සමාන වෙන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට අපිට සමාන. එහෙනම් ඕගොල්ලෝ සූත්‍රය පාවිච්චි කරද්දී කේතුවක සූත්‍රයට අපි පාවිච්චි කරද්දී වක්‍ර පෘෂ්ඨය ඕගොල්ලෝ හැම වෙලාවකම ගන්නේ 5rl කියලා. හරි ලේසි සූත්‍රයක්. හරි විදියට ඉගෙන ගත්තා නම්. දැන් මේකේ ඔයගලන්ට මට දන්න විදියට අපහැදිලිකමක් නැතුව ඇති. අරය ආරච්ච වෘත්තේ වර්ග මේ පරිධිය හෙව්වා 2.5r. ඒක ඔයගොල්ලෝ දන්නවනේ වෘත්තක පරිධිය 2.5r. අරය වුණා. අරය ආරච්ච එක. ඊට පස්සේ ඒ අරය අපි කිව්වා මේ
කේතු කොටසේ වර්ගඵල කේතුවේ මේ මොනවාද? චාප කොටසේ මේ චාප කොටසේ දිගට සමාන වෙනවා කියලා. චාප කොටසේ දිග තමයි අපි ගත්තේ වෘත්තයක් නම් 2.5r චාපයෙන් කොටසක් තියෙන නිසා අපි ඒක 360න් බෙදලා t ටක් කියන කෝණයෙන් වැඩි කරනවා. වැඩි කරපුවාම r වෙනුවට අපි l දාගත්තා. මොකද මේ කේතුවේ ඇල උස කියලා කියන්නේ මේ වෘත්තයට අරය වෙන නිසා. මතකද මම මේකේ මම ඇදලා පෙන්නේ නේද? මම පෙන්නේ මේකේ ඇල උස කේතුවේ ඇල උස කියන්නේ වෘත්තේ නම් මොකක්ද වෙන්නේ? මේක දිගහැරපුවා මෙන්න මේ අරය. ඒ නිසා මේකේ r වෙනුවට මෙයාගේ අපි දැම්ම l කියලා. දාපුවම මෙන්න මේ කැලේ චාප කොටස දිග හොයන්න පුළුවන්. 360න් t වැඩි කිරීම 2.5r වල r වලට l දාපුවම මේක ලැබෙනවා. එතකොට මේකේ වටේ දිගයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගයි දෙකම සමානයි. ඇයි මේකේ අපි කතා කරපු මේ මෙන්න මේ කැලේ මේ ටික තමයි මේක මෙහෙම සම්බන්ධ කරපුවම කේතුවේ පරිධිය වෙන්නේ. කේතුවේ වටේ නේද? වටේ පරිධිය හම්බෙන්නේ ඒකේ. ඉතින් මේ දෙක අපි සමාන කරනවා. සමාන කරලා තීට උක්ත කළා. තේරෙනවද? හරස් කුන්තේ දාලා බොහොම ලේසියෙන් තීට උක්ත කරා. තීට උක්ත කරලා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි දන්නවා 360න් තීට වැඩි කිරීම 5r වර්ගය. ඒකේ r කියලා පාවිච්චි කරේ l. එතකොට සූත්‍රයට දාලා තියෙනවා තීට වෙනුවට කියලා දැම්මා. දාලා කපලා දැම්ම උත්තරේ ලැබිලා. පැහැදිලිද කියන්නකෝ? රයිට්. ඒක නිසා ඕගොල්ලන්ගේ ටියුට් එකේ එතන ලියන්න තැනක් තියෙනවා පුතේ. නේද? එතන ඕගොල්ලෝ ගැලපෙන්න ලියන්න. හරිද? මම ඔයගලන්ට දීලා තියෙනවා අදාළ කොටස් ටික. හරිද? පේනවද නේද? මෙතන කේතුව තියෙනවා ඒක පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඇඳ ගන්න. මෙතන තියෙනවා මොනවාද? ඔය කේන්ද්‍රික ඛණ්ඩය සහ මේ තියෙන මෙතන පතුල. හරි? එහෙනම් පතුල අපිට තියෙනවා මෙතන. ඔයගොල්ලෝ දන්නවා පතුල කියන්නේ වෘත්තයක්. මේන පතුල. නේද? එහෙනම් පතුල ඇවිල්ලා අරේ r නේ. එහෙනම් මේකේ වර්ගඵලය අරේ r නිසා 5r වර්ගය. එහෙනම් මේ කොටස් දෙක එකතු වුනහම තමයි මොකක්ද හම්බෙන්නේ? කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය හම්බෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ මේක ගැලපෙන්න අන්තිමට ලියන්න. හරිද? මම මෙතන ලියලා තියන්නම් කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ හරිද? මෙතන අපි හොයාගත්තා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ඇවිල්ලා 5rl කියලා අපි ගත්තා. මේ කැලේ වර්ගඵලය. මේක අපි ගත්තා 5r වර්ගය. එහෙනම් මේක තමයි කේතුවක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ. සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය 5rl එකතු කිරීම 5r වර්ගය. 5r වර්ගය කියන්නේ පතුල. ඒක නිසා අහන්නකෝ තප්පරයක් අහන්න. මේකේ කිසිම වෙලාවක ඕගොල්ලෝ 5 එළියට අරගෙන යන්න හදන්න එපා. මතක තියාගන්න ලේසි ක්‍රම නම් හදන්න එපා පුතේ. මතක තියාගන්න සූත්‍රය හැදුනේ මෙහෙම කියලා. සමහර ඒවා තියෙනවා පතුල නැහැ. නේද? එතකොට සූත්‍ර හදාගන්න යනවා. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 5rl පතුල කියන්නේ 5r වර්ගය. එතකොට ওই දෙක එකතු වෙලා තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය එන්නේ කියලා මතක තියාගන්න. නැතුව මට මේකෙත් ගන්න පුළුවන් 5 එළියට ගන්න පුළුවන් r එකක් ගන්න පුළුවන්. එතකොට අරගෙන කියන්න පුළුවන් මෙතන l ඉතුරු වෙනවා. ධන 5 ගත්ත r ගත්ත r එකක් ඉතුරුයි. මේ සූත්‍රය හොඳයි කියලා. මේ සූත්‍රය එපා. ඔයගලන්ට පොතේ දීලා ඇති. ඒ සූත්‍රය ඕනේ නැහැ ඒවා. ඒවා ඔයගොල්ලෝ ඒ වෙලාවට හදාගන්න. මොකද මේ සූත්‍රේ පාඩම් කරන්න බෑ අමාරුයි. පාඩම් කරන්න පුළුවන්. ඒව කොහොම වුණත් මොකද හැදිච්ච විදිය මතක තියාගන්න වක්‍ර පෘෂ්ඨයකුයි වෘත්තාකාර තල පෘෂ්ඨයකුයි තියෙන නිසා මෙන්න මේ සූත්‍රය ලියා ගන්න. මේක විතරක් ඇති ආ. රයිට් ටක් ගාලා ලියා ගන්න. ඒකේ තියෙනවා නිදසුන එකේ ඝන කේතුවක් ගැන කතා කරන්න පුතේ. නේ? හරි. ඝන කේතුවක් ගැන කතා කරද්දී ඒකේ ඔයගොල්ලෝ දන්නවා පතුලක් තියෙනවා පුතේ. නේද? මොන හරි එකකින් හැදිලා නැතිනේ. අර කුහරයක් නෙමෙයි පතුලක් තියෙනවා. ඝන කේතුවක රූප සටහනක් පහත දැක්කේ නේ? ඒක දීලා තියෙනවා අරය 7යි ඇල උස. එතන ඇලදාරේ දිග දීලා තියෙනවා 12යි කියලා. එහෙනම් කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය.
මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වත් එකයි පෘෂ්ඨ වර්ගඵලය කිව්වත් එකයි. හරිද? සමහර තැන්වල කියන පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා සමහර වෙලාවල කියන මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඒතර සම්පූර්ණ එකම තමයි අපි හොයන්න ඕන. හරි? right. එහෙනම් මේක තමයි කේතුවේ අරය දීලා තියුණ අපිට 7යි කියලා. allows L දීලා තියෙනවා කීයයි කියලාද කියන්නකෝ? 12යි. නේ 12 සෙන්ටිමීටර. එහෙනම් කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගය වක්‍ර පෘෂ්ඨය ෆයිRL එකතු කිරීම පතුල ඝන නේද? ඝන කේතුවක්නේ පතුලක් තියෙනවා ෆයිR වර්ගයක්. දැන් මේක අර කියපු විදිහට ඔයගොල්ලෝ හදාගත්තට කමක් නැහැ සූත්‍රය. තේරෙනවද පුතා? ඕකේ දැන් ඔය කියන විදිහට R ෆයි එළියට අරගෙන R එළියට අරගෙන ඒක කමක් නැහැ. තේරෙනවද? ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. මෙතන ඒ විදිහට සකස් කරගත්තා. හැබැයි මට මේක ලියන්න. තේරෙනවද? දැන් මේක ලියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන නම් ෆයි එළියට ගන්න, R එළියට ගන්න, L එළියට ගන්න නේද? එතකොට sorry L එළියට ගන්න බෑනේ. L ඉතුරු වෙනවා. ෆයි ගත්තා R ගත්තා. එහෙනම් මෙතන L ඉතුරු වෙනවා. ෆයි ගත්තා R ගත්තා R එකක් ඉතුරු. දැන් ෆයි වෙනුවට අපි දානවා 7න් 22යි කියලා, R වෙනුවට දානවා 7යි කියලා, L වෙනුවට දානවා 12යි කියලා, ධන R වෙනුවට දානවා 7යි. මේ හතට මේ හතකට. මෙතන එනවා 22යි. මෙතන එනවා 12යි 7යි එකතු කරාම 17 18 19. ඒක 22 19න් වැඩි කරන්න. එහෙනම් 22 19න් වැඩි කරපුවාම කීයද දෙන්නේ? 19 වැඩි කිරීම 22 කීයද දෙන්නේ? දෙවරක් 9 18න් 8 දාන එකක් විතර දෙවරක් 1 2යි 1යි 3යි ඒකම තමයි ලියන්නේ 8යි මෙතන 8යි 3යි එකතු කරපුවාම 10යි 1යි 11යි 1 දාන එකක් විතරයි 418යි කියන්නේ 418යි ඒකයිල වර්ග සෙන්ටිමීටර තනියෙන් සුළු කරමුම එම එනවා මොනවාද තනියෙන් වල සුළු කරනවා ෆයිR L දාන ෆයිR වර්ගය ෆයි වෙනුවට 7න් 22 දාන්න R වෙනුවට 7 දාන්න L වෙනුවට 12 දාන්න දාන ෆයි වෙනුවට 7න් 22 දාන්න R වෙනුවට 7 වැඩි කිරීම 7 R වර්ගයනේ 7 වැඩි කිරීම 7 දාන්න මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා එතකොට 22 12න් වැඩි කරන්න ඕනේ 22 7න් වැඩි කරන්න. එතකොට 22 ඒවා 7යි මෙතන 12යි 19ක් වෙනවා. එතකොට 22 ඒවා 19ක් වෙනවා. අර උත්තරේ තමයි. right. එතෙන්ට ලියන්න. Kian butek? Hari-hari, mama yanna, mama yanda. Hari, baby dah yarak sar.
රයිට් ඊළඟ බලමුද? හරිද? ලියන් ගත්තද පුතා? රයිට්. බලන්න එතන තියෙන නිදසුන දෙක. ඒක හේතුව පොඩ්ඩක් සකස් කරා ගන්න. ඒක කියනවා ආධාරකයේ පරිධිය. එතකොට ආධාරකය කියන්නේ මේක. මේ පරිධිය දීලා තියෙනවා 88යි කියලා. ආධාරකයේ පරිධිය 88ක් වූ කේතුක ඇලවුස 15යි. මේ L දීලා තියෙනවා 15යි කියලා. එවනේ. right. ඊට පස්සේ බලන්න වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨ කොටස කියපුවම ඔයගලන්ට පේනවා එහෙනම් මොකක්ද හොයන්න ඕනේ? අර ϕRL පතුල නෙමෙයි. වක්‍ර පෘෂ්ඨ හරි. ඒතර කොහොමද අපිට හොයන්න පුළුවන්? මේකේ වක්‍ර පෘෂ්ඨ කොටස කියන්නේ ϕRL පුතේ. මේකේ ϕ දන්නවා 7න් 22යි, R මට දන්නේ නැහැ, L මට දන්නවා 15යි. එමනේ පේනවද? ඔව් එතකොට පරිධියෙන් අපි අරය හොයාගන්න ඕනේ නේද? පරිධිය අපි දන්නවනේ. පරිධිය කියන්නේ 88යි. 88 හැදෙන්නේ කොහොමද කියන්නකෝ? 2යි 5යි. එතකොට මෙයාගේ අරය R. එහෙනම් R අපි හොයාගන්න. හොයාගෙන AR එක තමයි මෙතනට ගිහලා දාන්න. කල්පනා කරන්න ඕනේ මොනවාද අපිට තියෙන්නේ? දීලා තියෙන දත්ත වලින්. එහෙනම් 2යි 5 කියන්නේ 7න් 22යි, R දන්නේ R 88යි. R උක්ත කරන්න. හරස්කුන්තිය දානවා 88. 7 කියන එක උඩට යනවා, 22 යටට යනවා, මේ දෙකත් යටට යනවා. 22 වරක් 1යි, 88ට 22 වරක් 4යි. නේ? දෙවරක් 1යි, දෙවරක් මෙතෙන්ට 2යි. දෙවරක් 7 14යි. එහෙනම් R කියන්නේ 14. ඒක තමයි අතට ගිහලා දාන්නේ. බොහොම ලේසි. එහෙනම් මෙතෙන්ට දීලා දානවා අපි 14. 4ක් 1යි මෙතන 4ක් 2යි. 15 දෙකක් 30යි. එහෙනම් මෙතන 22 වැඩි කරන්න ඕනේ 30. බිංදුව දානවා 3 2 6යි 3 2 6යි. 66යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට බොහොම ලේසියෙන් මෙතන 660යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට බොහොම ලේසියෙන් උත්තරේ හම්බෙනවා. නේ බිංදුව දැම්මා 3 2 6යි 3 2 6යි. එහෙනම් 660යි වර්ග සෙන්ටිමීටර් කියලා. රූපය අඳගෙන දත්ත ටික ලකුණු කරන්න ලේසි බොහොම මොකද සූත්‍රය හරි ලේසි නිසා. මට පැහැදිලි නෑ නේද? කේතුවේ උසයි කේතුවේ ඇලුසයි කේතුවේ ඇලුසයි කේතුවේ උසයි කේතුවේ ඇලුසයි තව මොනවාද? එතකොට පුතේ ඒකෙදී දැන් අපි හිතමු අපිට අරය දීලා තියෙනවා මෙහෙමනේ පතුල අරය දීලා තියෙනවා මේ ඇලුසයි මෙයාගේ අනුපාතය දීලා තියෙනවා හරිද? එතකොට
ඔයාට මෙතන අපි හිතමු මෙයා 2යි මෙයා 3යි 2ට 3 අනුපාතයට තියෙන්නේ කියලා. එතකොට මේක අපි හිතමු අපි අර 7යි කියලා දීලා තියෙනවා කියලා. එතකොට ඔයා ලියන්න 2x ට 3x දක්වන අනුපාතයයි මෙතන අරයයි. පයිතගොරස් සම්බන්ධයට දාන්න. දාලා x හොයාගන්න. තේරුණාද? සම්මුඛ මේ පාද දෙකේ වර්ගවල එකතුව කර්ණීය වර්ගයට සමාන කරන්න. සමීකරණයක් හදන්න පුතේ. සමීකරණය හදලා එකේ හොයන්න x කීයද කියලා. හරියට අපි සුළු කරා ගන්න. x කීයද කියලා හොයාගෙන ඉවරලා ඒ x එක ගෙනල්ලා මේකට දාන්න. දාපුවම ඇලවුස් වෙනවා මේකට x දාන්න. එතකොට එනවා මේකේ x. එහෙම ගන්නක් තියනවද? තුන්වෙනි එක හදමුද අපි? තුන්වෙනි එක බලන්න. එකේ තියෙනවා අරය 7 සෙන්ටිමීටර ලම්බ කෞස පොත මයික් එක ඔෆ් කරගන්න. අරය 7 සෙන්ටිමීටර ලම්බ කෞස 12 සෙන්ටිමීටර වූ ඝන කේතුවක එල්ල උස පෙන්වන්න. හොයන්න පුළුවන් නේ නේද? මේ වගේ කේතුවක් තියෙනවා. එල්ල උස තියෙනවා L කියලා. ලම්බ කෞස දීලා තියෙනවා. කීයයි කියලාද? 12යි කියලා. අරය දීලා තියෙනවා. කීයයි කියලාද? 7යි කියලා. එහෙනම් ඇලවුස් අපිට හොයාගන්න පුළුවන් පයිතගොරස් සම්බන්ධය දාලා නේද? එහෙනම් කර්ණීය වර්ගය L වර්ගය සමානයි බද්ධ පාදවල වර්ගවල එකතු. 12 වර්ගය දාන 7 වර්ගය. පයිතගොරස් සම්බන්ධයට 12 වර්ගය 144යි. මෙයාගේ වර්ගය 49යි. එකතු කරපුවාම 189යි. L වර්ගය. එහෙනම් L බලන්න 189 කියන එකේ වර්ග මූලය ගන්න පුතේ. 189 වර්ගමූලය කීයද දෙන්න කියන්නකෝ? 17 නේද? 189. හරිද එකතු කරුවා? වැරදිනේ. මෙතන 9 4 එකතු කරපුවාම 13යි. 193යි. 193 වර්ගමූලය කීයද දෙන්න කියන්නකෝ? බෑද හොයන්න? කොහමද හොයන්නේ? දැන් අපි ඉගෙනගෙන තියෙන පුතේ ලඝු. මං කියවනේ ඔයගලන්ට මෙතන ඉඳලා ලඝු පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් 193 කියන්නේ 10 කී බලයක්ද කියන්නකෝ? 2 බලයක්. එතකොට 19 3 බලන්න ලඝු පොතේ. 19 3 බලපුවම තියෙනවා 27යි 56යි. වර්ගමූලය කියන්නේ භාගය බලය. මතකයිනේ? භාගයෙන් වැඩි කරන්න ඕනේ. එව නේද? කියන්න පුතේ. 28යි 56යි. හරි. වර්ගමූලය කියන්නේ භාග බලය භාගයෙන් වැඩි කරන්න ඕනේ දැන් ඒක. ඒක අපි දැන් දැනගන්න. එහෙනම් දෙකෙන් බෙදද්දී 2ට 2 1යි, මෙතනට 1යි, 8ට 2 4යි, 5ට 2යි නේද? එකක් විතරයි 16ට 8යි. හරිද කියන්නකෝ? තනි බලයකට ආවට පස්සේ මෙයාව බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. 14යි 28 බලන්න කොහෙද තියෙන්නේ කියලා.
14 28 බලන්න පුතේ. දහතුනේ අටේ නමේ. ඒතර 1.9 නම් පූර්ණ සංඛ්‍යා කීයක උත්තරයක් දෙන්න කියන්නකෝ. දෙකක උත්තරයක් එන්න. එහෙනම් 13.89. හරිද? ඕක තමයි ගොඩාක් කිට්ටු හොඳම උත්තරේ. එහෙම නැතුව 13.8 නෙමෙයි. 13.8.9. ඒක වටේවුවම 13.19. හරි. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් මොනවාද? කේතුවේ ඇලවුස. එහෙනම් එම නිසා කේතුවේ ඇලවුස ඇලවුස අපිට තියෙනවා 13.9 සෙන්ටිමීටර්. ඔන්න දශම ස්ථාන දෙකකට තියන්න පුළුවන්, එකකට තියන්න පුළුවන් 13.9. හරිද කියන්නකෝ? ඔයගොල්ලෝ ලඝු බැලුවා හරිද කියන්නකෝ? මෙතන 28.56 හරිද කියන්නකෝ හැමෝගෙම? 19.3 හරිනේ? right. එහෙනම් උත්තරය. right. බලන්න ඊට පස්සේ කියනවා මොනවාද? ඒකේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අහලා තියෙනවා. එහෙමනේ? ඇලවුස හොයා ගන්න ඕනේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්න. එහෙනම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අපි කොහොමද ලියන්නේ කියන්නකෝ? අනුදව කරන්න වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය මොකක්ද? ෆයිආර් එල් ඒ සූත්‍රයට තමයි දාන්න ඕනේ. ඒකයි මං කිව්වේ අර මුළු සූත්‍ර මතක තියාගන්න එපා කියලා. සමහරවිට අපි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ආවම නම් ඒක තමයි. එහෙනම් මොකද කරන්න ඕනේ? 5 වලට දානවා 7.22 r වලට දානවා කීයද කියන්නකෝ? 7 ඇලවුසට දානවා අපි හොයාගත්තු 13.9. මේකට මේ කැපෙනවා. එහෙනම් මේ දෙන්න වැඩි කරන්න 13.9 22කින් වැඩි කරන්න. දෙවරක් 9 18න් 8 දාන එකක් විතරයි. දෙවරක් 3 6ට 7යි. දෙවරක් එක 2. ඒක ආයෙ වැඩි කරනවා මේක තමයි. මෙතන එනවා 8යි. මෙතන එනවා 15යි. 5 දාන එකක් විතරයි. 7 1 8යි 9 10යි. බිංදු දාන එකක් විතරයි 3යි. දශම ස්ථාන එකකින් තිබ්බාම 305.8යි. 305.8යි සෙන්ටිමීටර් වර්ග. කියන්න පැහැදිලිද? හරි. ඊට පස්සේ කියනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියනවා නම් පුතේ ගන්න දීලා තියෙන්න ඕනේ ඒක ඝන කේතුවක් කියලා. තේරෙනවද? එහෙනම් ඔයගලන්ට පේනවා ඒක ඝන කේතුවක් කියලා අපිට ඒක අනිවාර්යයෙන්ම දීලා තියෙන්න ඕනේ. හරිද? එහෙනම් ඔබ පතුලක් තියෙනවා කියලා සලකලා තමයි අපිට හදන්න ඕනේ. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලයට අපි මොකද කරන්න ඕනේ? පතුලේ වර්ගඵලය එකතු කරන්න. පතුලේ වර්ගඵලය ඔයගොල්ලෝ හොයන්න දන්නවනේ. එමනේ? පතුලේ වර්ගඵලය 5r වර්ගය 5 කියන්නේ 7න් 22යි r වෙනුවට දානවා 7 වැඩි කිරීම 7 සුළු කරපුවම කීයදාද කියන්නකෝ? 4 2 14 4 දාන එකක් විතර 4 14යි 5 154යි වර්ග සෙන්ටිමීටර. හරිද? එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය 154යි වර්ග සෙන්ටිමීටර වලට 305.8යි වර්ග සෙන්ටිමීටර එකතු කරන්න. එකතු කරපුවම කීයද එන්නේ? මෙතන එනවා 0.8යි 5යි මෙතන 4යි 9යි බිංදුවයි මෙතන 5යි 5යි 3යි 1යි 4යි 459.8යි මොනවද එන්නේ? 8යිද 9යි? 9යි නේ? අනේ 8යි 8යි වර්ග සෙන්ටිමීටර. හරිද කියන්නකෝ? රයිට්. අකලා දාගන්න.
හරි. එහෙනම් එතන තියෙන අභ්‍යාස ටික ඔයගලන්ට එක කරන්න පුළුවන් පුතා. එමනේ? හරිද? ඔයගලන්ට එතන කේතුවේ ඒ අභ්‍යාසය කරන්න පුළුවනි. ඒකල 4-2 අභ්‍යාසය. හරිද? ඔයගලන්ගේ අච්චුපතේ තියෙන නිදසුනත් එක්ක පොඩි වෙනසක් තියෙනවා. ඒගොල්ලෝ අරගෙන තියෙනවා 13.8යි කියලා හේතුව ඇවිල්ලා ඒගොල්ලෝ බෙදීම ක්‍රමයෙන් අරගෙන තියෙනවා. ඒක නිසා තමයි ඒ උත්තර වෙනසක් වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. අපි අරගෙන තියෙන අපි ලඝු වලින් තමයි අපි හදලා තියෙන්නේ. බලන්නකෝ. එතකොට මම ඊළඟ දවසේ අර පිරමීඩේ ගණන් මම හැදුවා මට මතක විදියට ගණන් 3ක්ද හැදුවේ 3ක්ද 4ක්ද 3ක් ඇදී ඔව් එතන 4 ඉඳලා ඒ ගණන් ටිකයි කේතුවේ ගණන් ටිකයි ලඝු ගණන් ටිකයි හදනවා හරි රයිට් එහෙනම් පුතා අපි අදට පන්ති නවත්තමු මොකද 6ට පන්තියක් තියෙනවනේ මේ අර ගණන් ටික හදන්න දැන් තේරෙනවද විශේෂයෙන් කේතුවේ ඒවා ටික හදන්න සහ ඔයගොල්ලන්ට පිරමීඩේ ගණන් වල වැරදි මොනවා හරි තියුණා නම් ඒ ටික කරා ගන්න තේරෙනවද ආපස්සට ආයෙ බලන්න ඒවා ටික අපිට හදන්න පුළුවන් හරි පුතා එහෙනම් අපි පන්ති පොඩ්ඩක් නවත්තමු